රයිට් අපි දැන් 8 වෙනි රචනා ප්‍රශ්නය සාකච්ඡා කරමු. මේකේ තියෙන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර සම්බන්ධ සිද්ධි ටික. හරි බලමු අපි. ඒකේ කියනවා 8 වෙනි එකේ ඒ කොටසේ කියනවා සන්නායක කුහර ගෝලයක කේන්ද්‍රයේ අචල අඥාත ආරෝපණයක් පවතින අතර ගෝලයටද කිසියම් ආරෝපණයක් ලබා දී ඇත. ධන කූඩුම් එකක ආරෝපණයක් කේන්ද්‍රයේ සිට අරියව ඉවතට ගෙන යාමේදී ඒ ලක්වන තොරණයේ ඇසුරින් ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය නිර්ණය කරමින් ප්‍රස්ථාරය ඇඳ ඇත. හරි. කියන්නේ දුරත් එක්ක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය, ඒ කියන්නේ E විචලනය වෙන විදිහ තමයි මේ ප්‍රස්ථාරයෙන් ඇඳලා තියෙන්නේ. හරි. අපි දන්නවා ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා කියන්නේ අපි දැන් විද්‍යුත් ශේෂ්ත්‍රයක යම් කිසි ස්ථානයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා කියන්නේ ඒ ස්ථානයේ අපි කූලොම් ධන එකක ආරෝපණයක් තිබ්බොත් එහෙම ආරෝපණය ලක්වන බලය තමයි අපි කියන්නේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය කියලා. හරි. එතකොට මෙතන ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය ගණනය කරලා තියෙන්නේ කූලොම් ධන එකක ආරෝපණයක් අරියව යුතර අරගෙන යද්දී ඒක ලක්වන තොරණෙන්. ඒ කියන්නේ ඒක ලක්වන බලයෙන් ආශ්‍රයෙන් තමයි ගණනය කරලා තියෙන්නේ. හරි. එතකොට අපිට ඒක අදාළ නැහැ. අපිට දීලා තියෙනවා අගයන් අදාළ ප්‍රස්ථාරය දීලා තියෙනවා විචලනය වෙන විදිය. කේන්ද්‍රයෙන් ඉඳලා දුරත් එක්ක ඒකට අදාළව අපෙන් ප්‍රශ්න අහලා තියෙනවා. හරි අපි බලමු. ඒකේ පළවෙනි එක අහලා තියෙනවා ගෝලයට ලබා දුන්න ආරෝපණයත් කේන්ද්‍රයේ ආරෝපණයත් ගණනය කරන්න. හරි. එතකොට මේකේ දැන් මේ ප්‍රස්ථාරය දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. හරි. මෙන්න දුර මෙන්න ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. හරි. එතකොට දැන් මේකේ ප්‍රස්ථාරය තියෙන්නේ මේ විදිහට අඩු වෙලා ඊට පස්සේ මේක ශුන්‍ය වෙලා තියෙනවා. අර ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ථානයකින් පටන් ආපහු කාලෙත් එක අඩු වෙලා තියෙනවා මෙන්න මේ. හරි. දැන් මේක සන්නායක කබලක් කියලා දෙනවා. එතකොට දැන් මේ සන්නායක කබලේ මෙන්න මේ කොටස. හරි. ඒ කියන්නේ ශේෂ්ඨ තීව්‍රතාව ශුන්‍ය වෙලා තියෙන අනිවාර්යෙන්ම අර සන්නායක කබලේ සන්නායක කොටස තමයි ශුන්‍ය වෙලා තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. මෙහෙම අපි මේ කාර්යය කියලා ගත්තොත් එහෙම මේ මැන්දුත් එහෙම හරි. හරි සන්නායක කබලෙන් හතරෙනි එක තමයි මෙහෙම ඇඳලා තියෙන්නේ. එතකොට මේක තමයි සන්නායක කොටස. මේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාව ශුන්‍ය කියලා කියන්නේ මෙන්න මේ සන්නායක කොටස. හරි මේ කේන්ද්‍රය තමයි තියලා තියෙනවා කියන්නේ ධන කේන්ද්‍රයේ දීලා තියෙන ආරෝපණය දීලා නැහැ අපිට ගණනය කරන්න දීලා තියෙන්නේ ගෝලයට ලබා දුන්න ආරෝපණයත් කේන්ද්‍රයේ ආරෝපණයත් ගණනය කරන්න. හරි. එතකොට මේකේ අගය දීලා තියෙනවා මෙතන 20යි කියලා. හරි. මේකේ දීලා තියෙන්නේ මෙගා වලින්. හරි. මෙගා නිව්ටන් කූලෝමයට කියලා දෙන්නේ. නිව්ටන් කූලෝමයට කියලා කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ ඒකක. එතන මෙගා වලින් තමයි දීලා තින්නේ. ඒ කියන්නේ 10 6 ගුණාකාරය. හරි. මේක දීලා තින්නේ දුර සෙන්ටිමීටර වලින්. හරි අපි බලමු. ඒතර 20ක් වෙන්නේ අභ්‍යන්තරාරයට අදාළව. ඒතර අභ්‍යන්තරාරය මෙතන දීලා තියෙන 3යි කියලා. බාහිරාරය දීලා තියෙන්නේ මෙතන එතකොට 6යි කියලා සෙන්ටිමීටර වලින්. හරි. එතකොට ගෝලය මේ විදිහට ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ගෝලය තිබ්බොත් එහෙම ගෝලයේ අභ්‍යන්තරාරය සෙන්ටිමීටර් 3යි බාහිරාරය සෙන්ටිමීටර් 6යි ඔන්න ඔය විදිහට. හරි. එතකොට අපින් අහන්නේ කේන්ද්‍රයේ තියලා තියෙන ආරෝපණයයි බාහිරයට ලබා දීලා තියෙන ආරෝපණයයි ගණනය කරන්න කියලා. අපි සලකනවා කේන්ද්‍රයට සිම්පල් Q කියලා ආරෝපණය බාහිරට කැපිටල් Q කියලා ආරෝපණය දුන්නා කියලා හිතමු. අපි දන්නේ නැහැ මේක ධනද ඍණද කියලා දන්නේ නැහැ, අගයන් දන්නේ නැහැ. හරි. හැබැයි අපි දන්නවා මෙන්න මෙතන කියන්නේ අභ්‍යන්තර පෘෂ්ඨයේ හරි අභ්‍යන්තර පෘෂ්ඨයේ තියෙන විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපිට ගණනය කරන්න කරලා දීලා තියෙනවා. මෙන්න මේ ප්‍රස්ථාරයෙන් 20යි කියලා. හරි ඊට පස්සේ මෙතන මෙන්න මේ කොටස ශුන්‍ය වෙන්නේ. ඊට පස්සේ අභ්‍යන්තර පෘෂ්ඨයේ ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය තමයි මෙන්න මෙතෙන් අදාළ වගේ. හරි එතකොට ඒ අදාළගේ දීලා තියෙනවා 2.5 කියලා. හරි මේක දීලා තියෙනවා 2.5 කියලා. මෙගා. හරි. එතකොට
අපිට දැන් ගණනය කරන්න පුළුවන් අපි කරන්න ඕනේ මෙන්න මේ දැන් මේක සන්නායක ගෝලයන් නිසා අභ්‍යන්තරයේ කේන්ද්‍රය මත Q කියලා ආරෝපණයක් දුන්නොත් ඍණ Q කියලා ආරෝපණයක් හරි ප්‍රේරණය වෙනවා. හරි. ධන Q කියලා ආරෝපණයක් කේන්ද්‍රයට දුන්නොත් ඍණ Q කියලා ආරෝපණයක් ප්‍රේරණය වෙනවා. එතකොට බාහිරේ නැවත ධන Q කියලා ආරෝපණයක් ප්‍රේරණය වෙනවා. හැබැයි අපි දන්නේ නැහැ මේක ධනද ඍණද කියලා. හරි. ඒ නිසා අපි මුලින්ම කරන්නේ එන්න මේ ලක්ෂයේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගණනය කරලා දීලා තියෙනවා අපිට 20යි කියලා. ඕක භාවිතා කරලා අපි ප්‍රකාශන ලියන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. හරි. E සමානයි අපි දන්නවා 1/4/5 එප්සයිලන් නෝට් Q බෙදීම R වර්ගය. Q කියලා කියන්නේ ගෞසියානු පෘෂ්ඨයක් සෙලකුත් ඊට ඇතුලින් තියෙන ආරෝපණය. හරි. එතකොට E යගේ දීලා තියෙනවා 20 වැඩි කිරීම 10/6යි. හරි මෙගා නිසා සමානයි. හරි. මෙතන 1/4/5 එප්සයිලන් නෝට් කියලා කියන්නේ 9 වැඩි කිරීම 10/9. හරි එයාගේ අපි දන්නවා. වැඩි කිරීම සිම්පල් Q බෙදීම R කියලා කියන්නේ මෙතන දුර සෙන්ටිමීටර් 3යි. හරි ඒ කියන්නේ 3 වැඩි කිරීම 10^2 කියන එකේ වර්ගය. හරි මේක සුළු කරලා අපිට ගණනය කරන්න පුළුවන් සිම්පල් Q වලට අගේ. හරි එතකොට සිම්පල් Q ට එනවා ඔහොම ගණනය කරාට පස්සේ සිම්පල් Q වෙනවා ධන 2යි මයික්‍රෝ කූලම් කියලා. හරි ධන 2යි මයික්‍රෝ කූලම්. එහෙම නැත්නම් 2 වැඩි කිරීම 10^6යි කූලම් කියලා. හරි එතකොට අපි අභ්‍යන්තර කියන්නේ කේන්ද්‍රයේ මත තියෙන ආරෝපණය අපි ගණනය කරා ධන 2යි මයික්‍රෝ කූලම්. හරි එතකොට මෙතන දැන් ධන 2ක් මයික්‍රෝ කූලම් තියෙනවා නම් මෙතන ප්‍රේරණය වෙනවා ඍණ 2ක් විදිහට. හරි ඍණ 2ක්. ඊට පස්සේ නැවත පිටත පෘෂ්ඨයේ ධන 2ක් විදිහට. එතකොට පිටත තියෙන සපලාරෝපණය වෙන්නේ කැපිටල් Q ධන 2යි. හරි කැපිටල් Q ධන 2යි. එතකොට දැන් අපි හොයාගන්න ඕන පිටත පෘෂ්ඨයේ ආරෝපණය. ඒක හොයන්න අපි ගන්නවා පිටත පෘෂ්ඨයේ මත ශේෂ්ත්‍ර තීව්‍රතාවය. හරි පිටත පෘෂ්ඨයේ මත ශේෂ්ත්‍ර තීව්‍රතාවය අපි ගන්නවා. ඒතකොට අපිට ගණනය කරන්න පුළුවන් මම මේක මකනවා. හරි මේක ලියා ගන්න. ඔබ ලියා ගන්න. හරි එතකොට පිටත පෘෂ්ඨය මත සපලාරෝපණය වෙන්නේ මෙන්න මේ කැපිටල් Q ධන 2යි. හරි කැපිටල් Q ධන 2යි. කොතම අදාළ ආරෝපණය වෙන්නේ. හරි එතකොට විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියලා කියන්නේ 2.5 වැඩි කිරීම 10/6යි සමානයි මේක 9 වැඩි කිරීම 10/9යි කැපිටල් Q ධන 2 බෙදීම R කියලා කියන්නේ එතකොට අරේ 6 සෙන්ටිමීටර 6 වැඩි කිරීම 10^2 කියන එකේ වර්ගය. හරි එතකොට මෙතන ආරෝපණය බැලුවොත් 2 වැඩි කිරීම 10^6යි. හරි මයික්‍රෝ කූලම් 2යිනේ ආරෝපණය ඔන්න ඔය විදිහට. හරි මෙතනත් 2 වැඩි කිරීම 10^6යි. එතකොට ඕක සුළු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් පිටත පෘෂ්ඨයේ ආරෝපණය කියන්නේ කැපිටල් Q සඳහා ගියා. හරි Q සඳහා එනවා ඍණ 1යි මයික්‍රෝ කූලම් කියලා. හරි පිටත පෘෂ්ඨයේ ආරෝපණය ඍණ 1යි මයික්‍රෝ කූලම්. ඇතුළු පෘෂ්ඨයේ ධන 1යි ධන 2යි මයික්‍රෝ කූලම්. හරි ওই විදිහට තමයි පළවෙනි එකට උත්තර ලියන්නේ. අදාළ ආරෝපණය ගන්න කරන්නේ. හරි මේකත් ලියා ගන්න. හරි ඒකේ දෙවෙනි එකේ කියනවා සන්නායක ගෝලයේ අභ්‍යන්තරාරයත් බාහිරාරයත් පැහැදිලිව දක්වමින් එහි ප්‍රේරණීය වූ ආරෝපණයක්ද දක්වන්න. හරි දැන් මම ඇදලා තියෙන්නේ මෙතන ප්‍රේරණීය වූ ආරෝපණ කියලා කියන්නේ දැන් මෙතන අභ්‍යන්තරයේ ධන 2යි මයික්‍රෝ කූලම්. එතකොට අභ්‍යන්තර පෘෂ්ඨයේ ඍණ 2ක් මයික්‍රෝ කූලම් ආරෝපණයක් ප්‍රේරණය වෙනවා. හරි ඊට පස්සේ ඊට සාපේක්ෂව පිට
ධන දෙකක් මයික්‍රෝකූලම් ආරෝපණයක් ප්‍රේරණය වෙනවා. ඊට පස්සේ ධන දෙකයි පිටත පෘෂ්ඨයට ලබා දීලා තියෙන ඍණ 1 මයික්‍රෝකූලම් ගත්තට පස්සේ සඵල ආරෝපණය විදිහට එක ඉතුරු වෙනවා ධන 1 මයික්‍රෝකූලම් කියලා. හරි. මොකද පිටත පෘෂ්ඨය ආරෝපණය කියලා කියන්නේ දීලා තියෙන ආරෝපණය ඍණ 1යි ඇතුළත නිසා ප්‍රේරණය වන ආරෝපණය ධන 1යි. ධන 2යි. හරි. එතකොට සඵල ආරෝපණය වෙන්නේ ධන 1යි මයික්‍රෝකූලම්. හරි. ඔන්න ඔය විදිහට සලකුණු කරලා තියෙන්න ඕනේ. හරි. ඇතුළත පෘෂ්ඨයේ ඍණ 2යි මයික්‍රෝකූලම් පිටත පෘෂ්ඨයේ ධන 1යි මයික්‍රෝකූලම්. හරි. ඔය විදිහට සලකුණු කරලා මේ විදිහට ඍණ සහ ධන මේ විදිහට මාක් කරලා තිබ්බනම් ලකුණු ලැබෙනවා. හරි. right. අපි බලමු දැන් දෙවෙනි එකත් හරි. තුන්වෙනි එක කියනවා කේන්ද්‍රයේ ඉඳලා 1.5 cm 3 cm 4.5 cm 6 cm දුරින් ස්ථිති විද්‍යුත් විභවය ගණනය කරන්න. එනයින් කේන්ද්‍රයේ සිට දුරට ඉදිරිය විභව විශ්ලේෂණය ප්‍රස්ථාරගත කරන්න. right. බලමු. මේක වගනවා. එතකොට පිටත පෘෂ්ඨයේ ආරෝපණය ධන 1යි මයික්‍රෝකූලම්. හරි. එතකොට දැන් විභව විචලනය අපි ගණනය කරන්න යන්නේ. හරි. මුලින්ම ගණනය කරන්නේ අපිට දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 1.5 දුරයි. හරි. ඒ කියන්නේ මෙන්න මේ වගේ ස්ථානයක. ඒ කියන්නේ මේ අභ්‍යන්තර මෙන්න මේ වගේ ස්ථානයක ශ්‍රේෂ්ඨ තීව්‍රතාවය. නෙවෙයි විභවය. හරි. ස්ථිති විද්‍යුත් විභවය. එතකොට මුලින්ම සෙන්ටිමීටර් 1.5කට අදාළව ගණනය කරොත් අපි දන්නවා v සමානයි 1/4 එප්සයිලන් q බෙදීම r කියලා. හරි. එතකොට v සමානයි මෙතන ආරෝපණ විදිහට ගන්නේ. හරි. මෙතන දැන් අපි මෙතන සැලකුවොත් එහෙම ඒ සලකනු ලබන ලක්ෂයට ඇතුළතින් තියෙන ආරෝපණ හරි ඉස්සලාම අපි ප්‍රේරණය වෙන ආරෝපණ මේ විදිහට සලකුණු කරගන්න ඕනේ. කියන්නේ පළවෙනි පියවර. හරි. ඒ කියන්නේ මේ ඇතුළත පෘෂ්ඨයේ තියෙන ආරෝපණය අපි හොයාගන්න ඕනේ. පිටත පෘෂ්ඨයේ තියෙන සඵල ආරෝපණය හොයාගන්න ඕනේ. හොයාගෙන මේ විදිහට ප්‍රේරණය වෙන ආරෝපණ සඵල ආරෝපණ සලකුණු කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට අපි දැන් විභවය හොයන්න යන ලක්ෂය දන්නවනේ. ඒතකොට මේ ලක්ෂයට ඇතුළතින් තියෙන ආරෝපණ තියෙනවනේ. අංගේ ඇතුළතින් තියෙන ආරෝපණ වලට අදාළව මේ අරේ විදිහට අපි ගන්නෙ අපි සලකුණු ලබන ලක්ෂයට තියෙන දුර. හරි පැහැදිලිනේ? අපි සලකුණු ලබන ලක්ෂයට තියෙන දුර තමයි, ඒ කියන්නේ විභවය හොයන්න සලකුණු ලබන ලක්ෂයට තියෙන දුර තමයි අපි ඊට ඇතුළතින් තියෙන ආරෝපණ වල දුර විදිහට ගන්න. අරේ විදිහට. ඊට පිටතින් තියෙන ආරෝපණ මගින් විභවයක් ඇති කරනවානේ. දැන් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් ඇති කරේ නැති වුණාට විභවයක් ඇති කරනවා. ඒතකොට ඊට පිටතින් තියෙන ආරෝපණවල අරේ විදිහට අපි ගන්න ඒ ආරෝපණ තියෙන ස්ථානයට කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර. පැහැදිලිනේ? ඇතුළතින් තියෙන ආරෝපණ නම් ගන්නෙ අපි සලකුණු ලබන ලක්ෂයට තියෙන දුර. ඊට පිටතින් තියෙන ආරෝපණ වලට අපි ගන්නෙ ඒ ආරෝපණ පවතින ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුර. හරි. එතකොට දැන් 1.5 සෙන්ටිමීටර් නේ තියෙන්නේ. එතකොට 1.5ට ඇතුළතින් තියෙන ධන 2 මයික්‍රෝකූලම් විතරයි. හරි. එතකොට මේක පොදුවේ ගත්තොත් 9 වැඩි කිරීම 19 නේ. එතකොට ඊට ඇතුළතින් තියෙන ආරෝපණය කියන්නේ ධන 2යි. ධන 2 බෙදීම අරය 1.5 සෙන්ටිමීටර්. හරි. අරය වෙන්නේ 1.5 සෙන්ටිමීටර්. ඒ කියන්නේ 1.5 වැඩි කිරීම 10 ඍණ 2. හරි. එතකොට මේක දැන් ධන 2 වැඩි කිරීම 10 ඍණ 6ක් වෙන්න ඕනේ. හරි. ධන 2 වැඩි කිරීම 10 ඍණ 6ක්. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඊට පිටින් තියෙන ආරෝපණ බැලුවොත් මෙන්න මේ ඇතුළත පෘෂ්ඨයේ තියෙන ඍණ 2යි මයික්‍රෝකූලම්. එතකොට මේ ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම එතන දුර විදිහට අපි සලකන්නේ 1.5 නෙමෙයි ඒ ආරෝපණයට තියෙන
දුර. හරි. එතකොට ඒ ආරෝපණයේ තියෙන දුර කියන්නේ මෙන්න මේ ඇතුළත ඒ අභ්‍යන්තර අරේ සෙන්ටිමීටර් 3යි. 3 වැඩි කිරීම 10 ඍණ 2. ධන පිටත තියෙන ආරෝපණයේ ධන 1යි මයික්‍රෝකූලම්. ඒකට තියෙන දුර කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ බාහිර අරේ සෙන්ටිමීටර් 6යි. කියන්නේ ධන 1 වැඩි කිරීම 10 ඍණ 6යි බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2යි. ඔන්න ওই විදිහට තමයි ගණනය කරන්නේ. එතකොට විභව වෙනවා සෙන්ටිමීටර් 1.5කට අදාළ විභව විදිහට එන්නේ 7.5 වැඩි කිරීම 10 11යි වෝල්ට් කියලා. හරි. 7.5 වැඩි කිරීම 10 11යි වෝල්ට් කියලා. හරි. ඊට පස්සේ අපි සලකන්නේ මේක දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 3කට අදාළ. ඒ කියන්නේ මේ අභ්‍යන්තර පෘෂ්ඨය. ඒකත් ඒ විදිහටම තමයි ගන්නෙ. සෙන්ටිමීටර් 3කට අදාළව සැලකුවොත් v සමානයි 9 වැඩි කිරීම 10 9යි. හරි. ඊට අතුරුදින් තියෙන ආරෝපණ කියන්නේ දැන් ඒ ආරෝපණයත් දුර ඒ සෙන්ටිමීටර් 3යිනේ. අතුරුදින් තියෙන ආරෝපණ කියන්නේ ධන 2යි. කියන්නේ ධන 2 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම එතෙන්ද කියන්නේ අතුරුදින් තියෙන ආරෝපණ ගන්න අපි ඒ සලකුණු ලබන ලක්ෂයට දෙන දුරනේ. ධන 2 බෙදීම අරයි කියලා කියන්නේ සෙන්ටිමීටර් 3යි. 3 වැඩි කිරීම 10 ඍණ 2. ධන ප්‍රේරණය වුණ ආරෝපණය ඍණ 2යි. ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 6 තෙන්ද දුරත් මේ 3 සෙන්ටිමීටරම තමයි. ධන පිටත ආරෝපණය වෙන්නේ 1 මයික්‍රෝකූලම්. කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 6යි බෙදීම දුර වෙන්නේ. එතකොට අපි සලකන්නේ ඒ ආරෝපණයේ තියෙන දුර. ඒයි පිටින් තියෙන අපි සලකුණු ලබන ලක්ෂය 6 වැඩි කිරීම 10 ඍණ 2. ඔන්න ඔය විදිහට. හරි. ඕක සුළු කරගන්න. ඕක සුළු කරාම පිටිතුරු විදිහට එනවා 1.5 වැඩි කිරීම 10 11යි කියලා. හරි. 1.5 වැඩි කිරීම 10 11යි වෝල්ට් කියලා. right. ඒකත් හරි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා 4.5ක් සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක. හරි. මෙන්න මේ වගේ ලක්ෂයක. එතකොට 4.5ට අදාළව ගණනය කරොත් ඒකත් අපිට ගණන කරලා v සමානයි 9 වැඩි කිරීම 10 9යි. ඊට ඇතුළතින් තියෙන ආරෝපණ කියන්නේ ඍණ 2යි මයික්‍රෝකූලම් සහ ධන 2යි මයික්‍රෝකූලම්. ඒ දෙකම අපි ගේනවා අදාළ දුරට. දුර කියලා කියන්නේ 4.5නේ. 5 වැඩි කිරීම 10 ඍණ 2යි. ධන ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 4.5 වැඩි කිරීම 10 ඍණ 2. එතකොට මේ ඍණ 2කට ධන 2 කැපිලා යන සුළු වෙලා යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ අර දැන් මෙන්න මේ අගෙම තමයි අපිට එන්නේ. හරි. කියන්නේ ධන 1යි පිටත තියෙන්නේ බෙදීම දුර සෙන්ටිමීටර් 6යි. ඔක සුළු කරාට පස්සේ ලැබෙන්නේ දැන් මේකට මේක සුළු වෙලා ගියම දැන් මෙතනත් ධන 2කට ඍණ 2 සුළු වෙලා යනවනේ. ඒකට ආවේ 1 බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2යි. මේකෙත් 1 බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2යි කියන්නේ මේ අගෙම තමයි. හරි. 10 11යි. එතකොට ඔයාලට පැහැදිලි මේ අභ්‍යන්තර පෘෂ්ඨයේ තියෙන විභවය සමානයි. හරි. මෙන්න මේ කබොල තුල තියෙන විභවයට. හරි. ඒතකොට අපි පිටත පෘෂ්ඨයේ විභවය ගන්න එක බලුවොත් ඒකත් ඒ අගේටම සමානයි. ඒ කියන්නේ අභ්‍යන්තර පෘෂ්ඨයේ විභවය බාහිර පෘෂ්ඨයේ විභවයට සමානයි සන්නායක කබලක. හරි. අපි ගන්න එක බලමු මේකත්. ඒකත් දීලා තියෙනවා අපිට සෙන්ටිමීටර් 6ක් කියන්නේ මේ බාහිර පෘෂ්ඨය. හරි. සෙන්ටිමීටර් 6ට අපි සැලකුවත් ඒකත් එන්නේ v සමානයි 9 වැඩි කිරීම 10 9යි. අදාළ ආරෝපණ ඇතුළත තියෙන ආරෝපණයේ තියෙන ධන 2 සහ ඍණ 2. ධන 2 බෙදීම දුර 6යිනේ. 6 වැඩි කිරීම 10 ඍණ 2 ධන ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2. ඒකට ඒක කැපිලා යනවා. එතකොට නැවත ඉතුරු වෙන්නේ පිටත තියෙන ධන 1යි මයික්‍රෝකූලම් ආරෝපණය. ධන 1 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2. එතකොට මේ යගේම තමයි ලැබෙන්නේ. සුළු කරාට පස්සේ 1.5 වැඩි කිරීම 10 11යි වෝල්ට් කියලා. හරි. ඒත් පැහැදිලි අභ්‍යන්තර පෘෂ්ඨයේ තියෙන විභවය තමයි පිටත පෘෂ්ඨයටත් ලැබෙන්නේ. හරි. ඒතකොට මෙතන ඉඳලා මෙතෙන්ද විභවය ඒකාකාරයි සමානයි. හරි. අභ්‍යන්තර පෘෂ්ඨයේ ඉඳලා පිටත පෘෂ්ඨය දක්වාම විභවය සමානයි. හරි.
මේ ටික ලියා ගන්න. ඊට පස්සේ අපි මේවා සලකුණු කරමු ප්‍රස්ථාරයක. හරි. ඔය ටික ලියා ගන්න. හරි දැන් අපි ඊළඟට බලමු මේකේ මේ තියෙන අපිට විභව විශ්ලේෂණය ප්‍රස්ථාරගත කරන්න කියලා. හරි. කේන්ද්‍රයේ ඉඳලා දැන් මෙහෙම අන්දොත් එහෙම කබොල මේ කේන්ද්‍රය විභවය විශ්ලේෂණය වෙන විදිහ ප්‍රස්ථාරගත කරොත් මෙන්න මේ විදිහට ලැබෙන්නේ. දුරත් එක්ක හරි. එතකොට අපි ඇතුළත ලක්ෂයක අපි විභවය සැලකුවොත් ඒක මෙන්න මේ විදිහට අඩු වුණා. හරි. ඊට පස්සේ මෙන්න මේ සන්නායක කබල තුල විභවය නියතකයක් ගත්තා. ඊට පස්සේ මේ බාහිර පෘෂ්ඨයේ විභවය උනේත් ඒ අභ්‍යන්තර පෘෂ්ඨයේ විභවය. හරි. ඊට පස්සේ නැවත අපි ඇන්දොත් එහෙම මේකත් මෙන්න මේ විදිහට අඩු වෙලා යන්න ඕනේ. හරි. ওই විදිහට තමයි විභව විශ්ලේෂණය අඳින්න ඕනේ. එතකොට මේක දැන් අගය සලකුණු කරන්න කියලා තියෙනවා. එතකොට අගය විදිහට අපිට පෘෂ්ඨයේ විභව විදිහට ලැබුණේ 1.5 ඩිග්‍රීම 10 11යි කියලා. හරි. එතකොට මේ විභවය අගය වෙන්නේ 1.5 ඩිග්‍රීම 10 11යි වෝල්ට් කියලා. හරි. ඔය අගය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් මෙතන ආරය වෙන්නේ සෙන්ටිමීටර් 3නේ. මෙතන ආරය වෙන්නේ සෙන්ටිමීටර් 6. හරි. ඊට පස්සේ දැන් අපි සෙන්ටිමීටර් 4.5ක් අපිට දීලා තිබ්බන්නේ. නෑ 1.3ක්. හරි. එතකොට මෙතන 1.3 අවස්ථාව අපි ගත්තොත් එහෙම මෙහෙම ඇඳුත් එහෙම අපිට ඒ අගේ ගණනය කරාට පස්සේ අපිට ආවේ 7.5 ඩිග්‍රීම 10 11 කියලා. ඔන්න ඔය විදිහට. හරි. ඔන්න ඔය අගයන් ටික සලකුණු කරලා තියෙන්න ඕනේ. හරි. ඔය ආකාරයට. හරි. එතකොට ඊට පස්සේ අපි යනවා හතරවෙනි කොටසට. ඒකේ කියනවා ඉහත සන්නායක ගෝලයේ භූගත කළොත් ඒ කොපමණ ආරෝපණ ප්‍රමාණය භූගත සැපුම හරහා ගමන් කරයි. හරි බලමු. දැන් සන්නායක ගෝලයේ භූගත කරනවා කියලා කියන්නේ භූගත කළාට පස්සේ සන්නායක ගෝලයේ සෑම තැනකම විභවය බිඳුව වෙනවා. හරි. භූගත කළාට පස්සේ ගෝලයේ සෑම ස්ථානයකම විභවය ශුන්‍ය වෙනවා. හරි. ඒක තමයි දැනගන්න ඕන පළවෙනි කාරණේ. එතකොට දැන් එහෙම ගෝලයේ අපි දන්නවා බාහිර පෘෂ්ඨයේ සඵලාරෝපණය ධන 1 මයික්‍රෝකූලම්, අභ්‍යන්තර පෘෂ්ඨයේ ඍණ 1 මයික්‍රෝකූලම්, කේන්ද්‍රය මත ධන 2 මයික්‍රෝකූලම්. හරි. අභ්‍යන්තර පෘෂ්ඨයේ ඍණ 2 මයික්‍රෝකූලම්. ඔන්න ඔය විදිහෙන් තියෙන්නේ. එතකොට දැන් බාහිර පෘෂ්ඨයේ මේ විදිහට භූගත කරනවලු. එතකොට සෑම තැනකම විභවය මොකක්ද වෙන්න ඕනේ? බිඳුවක් වෙන්න ඕනේ. හරි. එතකොට අපි අර කලින් වගේම තමයි විභවය සලකලා විභවය සලකලා අපි සමීකරණේ ආදේශ කරලා බලුවොත් එහෙම. හරි. එතකොට දැන් පිටත පෘෂ්ඨයේ විභවය බිඳුවක් වෙන්න නම් හරි. පිටත පෘෂ්ඨයේ විභවය බිඳුවක් වෙන්න ඕනේ. එතකොට බිඳුව සමානයි 9 වැඩි කිරීම 10 9යි. පිටත පෘෂ්ඨයේ ආරෝපණය මම සලකනවා බිඳුව වුණාට පස්සේ ආරෝපණය Q කියලා බෙදීම අර කියන්නේ 6යි. 6 වැඩි කිරීම 10 ඍණ 2යි. හරි. ඊට පස්සේ ඒකට එකතු කරනවා ඇතුළත ආරෝපණත් අපි එකතු කරන්න බෑ. ඍණ 2යි මයික්‍රෝකූලම්. ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2යි. ධන අභ්‍යන්තරයේ තියෙන ධන 2යි. ධන 2 වැඩි කිරීම 10 ඍණ 6 බෙදීම 6 වැඩි කිරීම 10 ඍණ 2යි.
ඕකනේ පිටත පෘෂ්ඨයට අපි විභවයට අදාළ සමීකරණ ලියුවොත් එන්නේ. එතකොට මේ මේ ඍණ දෙකට ධන දෙක සුළු වෙලා යනවා. මේකට මේක කැපිලා යනවා. එතකොට මෙන්න මේක විතරයි ඉතුරු වෙන්නේ. ඒතර ඕක සුළු කරාට පස්සේ අපිට Q සඳහා ලැබෙන අගය වෙන්නේ අනිවාර්යයෙන්ම Q බිඳුවයි. හරි. Q ආරෝපණය බිඳුවයි. ඒතර බාහිර පෘෂ්ඨය භූගත කරාට පස්සේ මේ විදිහට ගෝලය භූගත කරාට පස්සේ බාහිර පෘෂ්ඨය රැඳිලා තියෙන ආරෝපණය වෙන්නේ බිඳුව. හරි. බිඳුව. එතකොට බිඳුවක් වෙන්න නම් භූගත කරාට පස්සේ මේක අහන්නේ කොපමණ ආරෝපණ බලනයි භූගත සැපුම් හරහා ගමන් කරයි. එතකොට මෙයා භූගත කරාට පස්සේ ධන 1 මයික්‍රෝකූලම් මෙයාගේ තිබ්බ කලින් ඊට පස්සේ භූගත කරාට පස්සේ ආ බිඳුවක් වුණා. එහෙනම් භූගත සැපුම් හරහා හරි ගෝලයට ලැබිලා තියෙනවා ඍණ 1 මයික්‍රෝකූලම් ආරෝපණය. එතකොට ඍණ 1 මයික්‍රෝකූලම් ලැබුණාට පස්සේ මෙයාගේ තිබ්බු ධනයේ උදාසීන වෙලා තමයි බිඳුව උනේ. හරි. එතකොට භූගත සැපුම් හරහා ගමන් කරපු ආරෝපණය හරි ආරෝපණය නැත්නම් ඩෙල්ටා Q කියලා ගත්තොත් එහෙම ඩෙල්ටා Q සමානයි බිඳුව ඍණ 1 මයික්‍රෝකූලම් සමානයි ඍණ 1 මයික්‍රෝ භූගත සැපවීමෙන් ගෝලයට ගමන් කරපු ආරෝපණය වෙන්නේ ඍණ 1 මයික්‍රෝකූලම්. එහෙම නැත්නම් ගෝලයෙන් භූගත වුණ ආරෝපණය ඇහුවොත් ඒක ධන 1 මයික්‍රෝකූලම්. හරි. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි හොයන්නේ. හරි. ඒතකොට දැන් ඔයාලා මේ විදිහටම අභ්‍යන්තර පෘෂ්ඨයට දාලා බලුවා. මේකත් මේ විදිහටම එනවා. අභ්‍යන්තර පෘෂ්ඨයේ ආරෝපණය. හරි. හරි. එතකොට අපින් අහන්නේ හුවමාරුණු ආරෝපණය වෙන්නේ කූලම් 1යි. ඒක හරි. එතකොට ළමයි ඒ කොටස හරි. දැන් අපි B කොටසට යන්නේ. හරි. බලමු. B කොටසේ තියෙන ධාරිතාව සම්බන්ධ පොඩි කේස් එකක්. හරි. බලමු. B කොටසේ කියනවා අරය මිලිමීටර එකක් වන නලයක් ඔස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් සැලකියුතු සාන්ද්‍රණයකින් යුක්ත වන ජල බිඳු ගමන් කරවා. හරි. මෙහෙම අරය මිලිමීටර එකක් වන ජල බිඳු මේ විදිහට ගමන් කරනවලු නලයක් තුලින්. ඊට පස්සේ මිලිමීටර 10ක් වන කුහර ලෝහ ගෝලයකට අතුරු කරනවලු. අරය. හරි. ඊට පස්සේ මෙහෙම අර මිලිමීටර 10ක් වන කුහර ගෝලයකට මෙහෙම අදාළ ජල බිඳුව අතුරු කරනවා. හරි. ඔක තමයි සිද්ධිය දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා මේ ජල බිඳුව එක් ජල බිඳුව වෝල්ට් 40ක විභවයකට ආරෝපණය කරලා තියෙන්නේ. හරි. සෑම ජල බිඳුවක්ම වෝල්ට් 40ක විභවයකට ආරෝපණය කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි පළවෙනි ප්‍රශ්නය අනුව ජල බිඳුවක ධාරිතාවය ගණනය කරන්න කියලා අපි දන්නවා ගෝලාකාර ගෝලයක ධාරිතාවය වෙන්නේ C සමානයි 4πr 4π එප්සිලන් නෝට් r. හරි. එතකොට C සමානයි දැන් 4π එප්සිලන් නෝට් වල අගය අපිට හොයාගත්ත එක අපි දන්නවා 1ට 4π එප්සිලන් නෝට් සමානයි 9 වැඩි කිරීම 10 9නේ. එතකොට මේක ඉහළට ගිහිල්ලානේ මෙතන තියෙන්නේ. ඒතකොට ඒ කියන්නේ මෙන්න මේකේ පරස්පරය. ඒ කියන්නේ 1ට 9 වැඩි කිරීම 10 9 වැඩි කිරීම r කියන්නේ මෙන්න මේ ජල බිඳුවක අරය වෙන්නේ මිලිමීටර 1යි. හරි. කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට එනවා C සමානයි මෙතන 9න් 1 වෙනවා 10 9 උඩට ගියහම 10 ඍණ 9ක් වෙනවා. එතකොට ඒක 10 ඍණ 3න් වැඩි කරාම 10 ඍණ 12යි. එතකොට C සමානයි සුළු කරාට පස්සේ ඔයාලට ලැබෙයි 0.111 පිකෝ ෆැරඩේ කියලා. 0.111 පිකෝ කියන්නේ 10 ඍණ 12යි. හරි. වැඩි කිරීම 10 ඍණ 12යි ෆැරඩේ. 10 ඍණ 12යි කියන්නේ පිකෝ ෆැරඩේ. ඔක තමයි අදාළ ධාරිතාවය වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා ඒකේ දෙවෙනි කොටසට. දෙවෙනි එකේ කියනවා ජල බිඳුවක කොපමණ ආරෝපණ ප්‍රමාණයක් අන්තර්ගත වේද? අපි දන්නවා Q සමානයි CV සම්බන්ධතාවය භාවිත කරන්න පුළුවන් මෙතනදී. Q සමානයි CV Q සමානයි C කියලා කියන්නේ මේක. يعني 0.111 වැඩි කිරීම 10 ඍණ 12යි. වැඩි කිරීම B කියන්නේ වෝල්ට් 40යි. වෝල්ට් 40යි. හරි.
ඕකට අදාළ ආරෝපණය අපිට ලැබෙනවා. හරි. ආරෝපණයේ විදිහට ලැබෙනවා 4.44 වැඩි කිරීම 10^12යි. කූලොම් 4.44 වැඩි කිරීම 10^12 කියන්නේ ඕනනම් පිකෝ කූලොම් කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 10^12යි කූලොම් කියලා ලියන්නත් පුළුවන්. රයිට්. ඊට පස්සේ ලෝහ ගෝලයේ පිරුණු පසු එහි විභවය ගණනය කරන්න. හරි. ලෝහ ගෝලයේ පිරුණු පසු මේ විදිහට දැන් එක ජල බිඳුවක ආරෝපණයෙන් අපි ගණනය කරේ. ඊට පස්සේ මේ ජල බිඳුව ගිහිල්ලා ලෝහ ගෝලේ පිරනවලු. ඒතකොට එකක ආරෝපණය අපි දන්නා, එක ජල බිඳුවක ආරෝපණය අපි දන්නවා නම් අපි මුලින්ම හොයාගන්නවා ජල බිඳු කීයක් මේ ගෝලේ පිරෙන්න අවශ්‍යද කියලා. ඒතකොට අපිට හොයාගන්න පුළුවන් ගෝලයට ලැබෙන මුළු ආරෝපණය. ඊට පස්සේ ගෝලයේ අපේ ධාරිතාවය හොයන්න පුළුවන්. ඊට පස්සේ Q = CV සම්බන්ධතාවය දාලා ගෝලයේ විභවය හොයන්න පුළුවන්. හරි. අහන්නේ ලෝහ ගෝලේ පිරුණු පසු ඒ විභවය ගණනය කරන්න. අපි මුලින්ම හොයමු මේක මම කරනවා. ලෝහ ගෝලේ පුරවන්න ජල බිඳු කීයක් ඕනිද කියලා. හරි. එතකොට පරිමාව සමාන කරන්න තියෙන්නේ කියන්නේ ලැබෙන ජල බිඳු සියල්ලේම පරිමාව ගෝලයේ පරිමාවට සමාන කරන්න තියෙන්නේ. එක ජල බිඳුවක පරිමාව කියලා කියන්නේ 4 බෙදීම 3යි පයි ජල බිඳුවේ අරේ R ඝනය සමානයි. මෙයාගේ පරිමාව වෙන්නේ 4 බෙදීම 3යි පයි කැපිටල් R කියලා ගම යාගේ අරේ R ඝනය. හරි. මේ වගේ ජල බිඳුවේ සංඛ්‍යාව. හරි. එතකොට 4 බෙදීම 3යි පයිට 4 බෙදීම 3යි පයි සුළු වෙනවා. n වැඩි කිරීම සිම්පල් R ඝනය සමානයි කැපිටල් R වල ඝනය. හරි. එතකොට අරයන්ගේ අපේ අරයන්ගේ අගයන් දීලා තියෙනවනේ අපිට. එතකොට n වැඩි කිරීම සිම්පල් R කියන්නේ මේ මිලිමීටර 1යි. එන 1 වැඩි කිරීම 10^3 කියන එකේ 3 වෙනි බලය සමානයි කැපිටල් R කියන්නේ මිලිමීටර 10යි. 10 වැඩි කිරීම 10^3 කියන එකේ ඝනය. හරි. ඔක සුළු කරන්න. ඔක සුළු කරාට පස්සේ n සමානයි වෙනවා 1000යි කියලා. හරි. එතකොට ජල බිඳු 1000ක් ගියොත් තමයි මේ ගෝලේ පිරෙන්නේ. එක ජල බිඳුවක ආරෝපණය අපි ගණනය කරා 4.44 පිකෝ කූලොම් කියලා. එතකොට ගෝලයට ලැබෙන මුළු ආරෝපණය Q total කියන්නේ QT කියලා ගන්න. QT සමානයි 1000 වැඩි කිරීම 4.44 නේ. 4.44යි වැඩි කිරීම 10^12යි නේ. 10^12ට 10 3ක් අපිනවා 10^9. ඒ කියන්නේ මුළු ආරෝපණය වෙන්නේ 4.44 වැඩි කිරීම 10^9 කූලොම්. එහෙම නැත්නම් නැනෝ කූලොම් කියලා ලියන්නත් පුළුවන්. හරි. එතකොට දැන් මුළු ආරෝපණය දන්න ගෝලයේ ධාරිතාවය අපිට ගන්න කරන්න පුළුවන්. C සමානයි 4.5 එප්සිලන් නෝට් කැපිටල් R කිය. හරි. එතකොට අපි දන්නවා Q = CV. B තමයි අහන්නේ අපේ V = Q බෙදීම C. හරි. Q බෙදීම C. Q කියන්නේ මෙන්න මේ ආරෝපණය. ඒ කියන්නේ 4.4 වැඩි කිරීම 10^9 බෙදීම ධාරිතාවෙන් බෙදන්න. ධාරිතාව වුණා අපිට වෙනම ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් 4.5 එලනොට R ඉතින් ආදේශ ගන්නත් පුළුවන්. හරි. මෙන්නම ගණනය කරොත් මෙතන 4.5 එලනොට කියන්නේ 9 1යි වැඩි කිරීම 10^9 වැඩි කිරීම R කියලා කියන්නේ 10 මිලිමීටර. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10^3යි. හරි. රෝක ආදේශ කරන්න පුළුවන් මෙතෙන්ද 9 1 වැඩි කිරීම 10^11යි. හරි. 10^11යි. ඕක සුළු කරන්න. සුළු කරාට පස්සේ ඔයාලට අදාළ විභවය ලැබෙනවා. රයිට්. අදාළ විභවය විදිහට ලැබෙයි. R10 වෝල්ට් කියලා. හරි. වෝල්ට් R10 කියලා ලැබෙයි. ඔන්න ආකාරයට. හරි. එතකොට අපි දැන් විභවයත් ගණනය කරා. හරි. ඊට පස්සේ අපෙන් අවසන් කොටස අහන්නේ එලෙස ජල බිඳු එක් කිරීමට යෙදිය යුතු බලය පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න. හරි. ජල බිඳු එක් කිරීමට යෙදිය යුතු බලය පිළිබඳ ඔබගේ අදහස් දක්වන්න. හරි. එතකොට දැන් ජල බිඳු එකින් එක එකතු කරන්න මේකේ මොකද වෙන්නේ? ආරෝපණය වැඩි වෙනවා. ආරෝපණය වැඩි වෙනවා කියලා කියන්නේ Q = CV සම්බන්ධතාවයට අනුව මෙතන V = Q බෙදීම C ට අනුව
ආරෝපණය වැඩි වෙද්දී ධාරිතාවය වෙනස් වෙන්නේ නැහැනේ. නියතයිනේ. මොකද මෙන්න මේ පද නියත නිසා. එතකොට ධාරිතාවය වෙනස් වෙන්නේ ආරෝපණය එන්න වැඩි වෙනවා කියන්නේ v මොකද වෙන්නේ? විභවය වැඩි වෙනවා. හරි විභවය වැඩි වෙනවා. මෙයාගේ විභවය වැඩි වෙනවා ගෝලේ. ඒතර අපි දන්නවා දැන් විභවය කියලා කියන්නේ අපි අනන්තයේ ඉඳලා ආරෝපණයක් අදාළ ස්ථානයට රැගෙනීමේදී කළ යුතු කාර්යය. තමයි විභවය කියලා කියන්නේ. ඒතකොට මෙයාගේ විභවය වැඩි වෙනවා කියලා කියන්නේ අපි මෙන්න මේ ආරෝපණ මෙයාට දෙන්න කරන්න ඕන කාර්ය මොකද වෙන්නේ කාලයත් එක්ක. කාර්යය වැඩි වෙන්න ඕනේ. හරි. ඒතකොට මේක අහන්න අපේ ලෙස ජල බිඳු එක් කිරීමට යෙදිය යුතු බලය පිළිබඳ ඔබ අදහස් දක්වන්න. ඒතර අපි කළ යුතු කාර්යය වැඩි වෙනවා කියලා කියන්නේ බලය මොකද්ද? එක් කිරීමට යෙදිය යුතු බලය කාලයත් එක්ක වැඩි වෙනවා. හේතුව වෙන්නේ ආරෝපණයේ කාලයත් එක්ක වැඩි වෙනවා. v සමාන q බෙදීම c අනුව ආරෝපණය වැඩි වෙන විට විභවය වැඩි වෙනවා. විභවය වැඩි වෙන නිසා ගෝලයේ මත කළ යුතු ඒ කියන්නේ ආරෝපණ මත කළ යුතු කාර්ය වැඩි වෙනවා. කාර්ය වැඩි වෙන නිසා යෙදීමට ජල බිඳු එක් කිරීමට යෙදිය යුතු බලයේ කාලයත් එක්ක වැඩි වෙනවා. හරි. ඔන්න ආකාරය තමයි මේකට උත්තර ලියන්නේ. හරි.